හරි. දැන් මේ කියන්න හදන්නේ අර computer based accounting වල mock paper 1 එක. ඒක කරන විදිහ ගැන තමයි දැන් මේ කියන්න හදන්නේ. කියන්නේ අර mid එක වෙනකන් කරපු එකේ ඉතුරු ටික අර toys and SLEP කියලා තියෙන එක. එතකොට දැන් මම මේක පළවෙනියෙන් කියන්නේ මම මේක කරන්නේ Sage 50 2013 version එකෙන් 19 වගේම තමයි මේ ලොකු වෙනසක් නැහැ. කොහොමද එකම දේ තමයි තියෙන්නේ. එතකොට මේකේ full version එක සම්පූර්ණ එක. එතකොට මම මුලින් ඉඳන් මේ කියනවා මම දන්න විදියට මොන හරි අවුලක් තිබ්බොත් කියන්න. මොකද මටත් මේක සම්පූර්ණ ඔක්කොම ෂුවර් නැති හන්දා. පළවෙනියෙන්ම දැන් මං ගාව තියෙනවා මේ 2013 version එකේ mid එක වෙනකන් කරපු ටිකේ සම්පූර්ණ backup එක. දැන් මම මේ backup එක open කරගෙන තියෙන්නේ. එතන මුලින්ම මම කරන්නේ system date එක මම වෙනස් කරගන්නවා. 2019 නෙමෙයි 2018 වෙන්න ඕනේ. 2018 අප්‍රේල් 1ට මුලින්ම සිස්ටම් ඩේට් එක වෙනස් කරගත්තා. හරිද? එහෙම වෙනස් කරගෙන තමයි මුලින්ම වැඩ ටික පටන් ගන්න ඕනේ. ඊළඟට මුලින්ම අපි යනවා මේ පේපර් එකේ තියෙනවා වසන්ත Enterprises Private Limited is selling toys and self-learning English packages for children. The company has already set up its general ledger, customer ledger, inventory ledger and vendors ledger in the Sage 50 accounting package. In order to analyze the toys and SLEP segments separately, the company has developed the GL account structure in the Sage 50 accounting package as follows. දැන් මේකේ අපි ගත්තොත් කියලා තියෙනවා මේ general මේ ledger නම් නම් ඒ ledgers ටික හදාගෙන ඉවරයි. ඔව් අපි දැන් mid එක වෙනකොට ඒ සම්පූර්ණ ledgers ඔක්කොම ටික හදාගෙන ඉවරයි. ඒ කියන්නේ අපි defaults ටික ඔක්කොම හදාගෙන ඉවරයි. දැන් සමහර වෙලාවට ගානක එන්න පුළුවන්. දැන් මේකේ නම් එහෙම defaults වෙනස් කරන්න කියලා නෑ. defaults වෙනස් කරන්න උනත් එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එහෙම ආවොත් defaults වෙනස් කරගන්න ඕනේ අපි ගිහිල්ලා. හරිද? කියන්නේ maintain වල තියෙනවා default information. ඒ default information වල අපි දැනටමත් හදපු default information තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් customers ඊට පස්සේ vendors ඒ විදිහට තියෙනවා. maintain වල default information වල employees ඔහම customers ඔහම තියෙනවා. ඉතින් ඔයාලට ඕන නම් මේ inventory items අනම්මනම් ඒවා වෙනස් කරගන්න පුළුවන්කම දැන් උනත් තියෙනවා. default information වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ගානේ ඒව මොනවත් වෙනස් කරන්න කියලා නැහැ. ඒ වගේම තියෙනවා මේක දීලා තියෙනවා අපි accounts හදලා තියෙන structure එක. දැන් සමහර වෙලාවට ගානක කියන්න පුළුවන් මේ අවස්ථාවේදී උනත්. අපි මුල ටික හදලා තියෙන්නේ. සමහර වෙලාවට company information පවා වෙනස් කරන්න කියන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඔයා යන්න ඕනේ maintain වල තියෙනවා company information. maintain වල company information. ඒකේ company information වල මේ දීලා තියෙන සමහර details වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. company name, address සමහර දේවල් ඒවා වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. වෙනස් කරලා ඕකේ කරන්නයි ඕනේ. හරිද? ඊළඟට දැන් මේ ගානේ ඒවා වෙනස් කරන්න කියලා නැහැ. account structure එක දීලා තියෙනවා. අපි දැනටමත් එක හදාගෙන ඉවරයි. toys ඒගොල්ලෝ දීලා තියෙනවා TY අපි toys හරි කොහොම හරි ඒක අවුලක් නැහැ. SLEP අපි දාගෙන තියෙනවා ඒක. හරි. අපි එනවා මුලින්ම පළවෙනි transaction එකේ ඉඳන්. Following are the transactions and events occurred during April 2018. On second following transaction එක April 2 the company ordered following items from Smart Toys order number 125. the company purchase order එකක් දාලා තියෙනවා. අපේ vendor කෙනෙක්ගෙන් අපි purchase order එකක් දාලා තියෙනවා. අපි යනවා vendors and purchase කියන tab එකට. මේ කියන්නේ මෙහෙම මේ එකම දෙයක් කරන ගොඩක් ක්‍රම තියෙන්න පුළුවන්කම තියෙනවා. ඔයාලට ගිහලා ටාස්ක් වලට ගිහලා දාන්න එහෙම තියෙනවා. මම දැනට එක විදියක් කියන්න නැත්නම් මේක කොම්පැට් වෙනවනේ හැම එකම කියන්න ගියාම එක විදියකට මේක කරන්න නැත්නම් මේක ඉන්වෙන්ටරි වලින් ගිහලා එතන මෙතනින් කරන්න පුළුවන්කම තියෙනවා. නිකන් අපි normally තේරුම් ගමු වෙන්ඩර් කෙනෙක්ගෙන් අපි ඕඩර් එකක් දාන්න යන්නේ එක ක්‍රමයක් තමයි. ඔයා යනවා vendor and purchase වලට ගිහිල්ලා යනවා purchase order කියන එකට. purchase order වල new purchase order. හරිද? ඒතර new purchase order වලට ගියාට පස්සේ මුලින්ම තියෙනවා අප්‍රේල් 2. මුලින්ම date එක වෙනස් කරගන්නවා අප්‍රේල් 2 විදියට මුලින්ම date එක වෙනස් කරගන්නවා. හරිද? ඊළඟට තියෙනවා the company ordered following items from Smart Toys. Smart Toys තමයි vendor. ඒ නිසා vendor ID එක අපි වෙනස් කරගන්නවා Smart Toys විදියට. Smart Toys විදියට vendor ID එක වෙනස් කරගත්තා. ඊට order number 125. purchase order number PO number කියලා තියෙනවා 125 කියලා දාගන්න. ඊළඟට දැන් මේකේ දීලා තියෙනවා items වර්ග දෙකක්. ඒතර ඒ දෙකම අපි enter කරගන්න ඕනේ. ඒතර පළවෙනි item එක තමයි බෙයා 101 කියන එක quantity එක 20යි. මම දාගන්නවා quantity එකේ 20. ඊට පස්සේ item ගිහිල්ලා select කරනවා බෙයා 101 කියන item එක. ඊට පස්සේ
ඒකේ දාලා තියෙනවා GL account එක මොකක්ද කියලා. මේ bear එක sale කියලා කියන්නේ මොන වගේ item එකක්ද? ඒක toys item එකක් නේ. ඒ නිසා යන්න ඕනේ inventory toys කියන එකට. හරිද? inventory toys. ඒ නිසා ඒක තමයි දැනටම select කරලා තියෙන කවුලක් නැහැ. ඊට පස්සේ අපෙන් අහනවා purchase price එක කීයද කියලා. මේක unit cost එක දීලා තියෙනවා 310යි කියලා. කියන්නේ අපි ඔය default හදපු information එක තමයි තියෙන 300යි කියලා. අපි වෙනස් කරගන්නවා ඒක 310 විදියට. හරිද? ඊළඟට අපි යනවා ඊළඟ item එක type කරන්න. ඊළඟ item එක වෙන්නේ DOL 553 එකෙන් items 50ක් order කරලා තියෙනවා. ඊට අපි දාගන්නවා quantity එක 50යි. item එක අපි දාගන්නවා DOL 553. ඊට පස්සේ ඒකත් එතකොට toy එකක්. ඒක නිසා ඒකේ GL account එක දැන් ඔය select වෙලා තියෙන inventory toys account එකම තමයි කවුලක් නැහැ. unit cost එක 510 වෙන්න ඕන. default දීලා තියෙන 500. ඒක නිසා අපි වෙනස් කරගන්නවා මේ 500 කියන එක 510 විදියට. හරිද? ඊට amount එක එනවා. හරි. ඊළඟට මේක දීලා තියෙනවා expected date එකක්. කවද්ද මේක expect කරන්න. කියන්නේ අපි order එක දාන්නේ දෙවනිදා. අපි කවද්ද expect කරන්න කියන එක දාන්න ඕනේ. ඔයා අප්‍රේල් 6 තමයි expected date එක. මෙතන goods through කියලා. අර අපි date කියලා දාපු තැනට පහළින් තියෙනවා goods through කියලා date එකක්. ඊට පස්සේ ඒක select කරන්න අප්‍රේල් 6. අප්‍රේල් 6 තමයි අපි මේ භාණ්ඩ ටික මෙයාට order කරාට පස්සේ අපි expect කරන අපිට ලැබෙන්න කියලා. හරි. එතකොට අපි date එක දාගත්තා. goods through කියන එක දාගත්තා. purchase order number එක දාගත්තා. ඊට පස්සේ vendor දාගත්තා. ඔක්කොම details එක දාගෙන ඉවරයි. හරිද? එතනින් ඒ transaction එකට අදාළ ටික ඔක්කොම ටික අපි කරලා තියෙනවා. හරිද? එතකොට දැන් මේකට ඇත්තටම ගත්තොත් මේක මේ transaction එකට journal entries update වීමක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි purchase order එකක් දැම්මා කියලා අපි update කරන්නේ නැහැ නේ. purchase order එක receive වුණාම තමයි update වෙන්නේ. හරිද? ඒ ඒක ගැන worry වෙන්න දෙයක් නැහැ. කියන්නේ ඔයාට දැනට account එකක් පෙන්නනවා ඇති. නමුත් ඒ හරියට update වෙන්නේ purchase order receive වුණාම. ඔයා කරන්නේ ඒ ටික දාලා පස්සේ ඉවර වුණාට පස්සේ save කියන එක ඔබනවා. හරිද? ඊළඟට මේ transaction එක ඉවරයි. අපි එනවා දෙවෙනි එකට. දෙවෙනි එකේ තියෙනවා on 8th of April 2018 the company ordered following items from Babies Private Limited. order number 126. හරි. ඒතර තව order එකක් තියෙනවා. ඔයා කරන්නේ ඒක තියෙන්නේ බලන්න date එක කවද්ද? ඒක තියෙන්නේ අප්‍රේල් 8 තියෙන්නේ order එක. අපි දාගන්නවා date වලට අප්‍රේල් 8 කියන එක දාගන්නවා date එකට. ඊට පස්සේ ඒකේ තියෙනවා අපි මේක order කරන්නේ Babies Private Limited කියන එකෙන්. vendor ID එක select කරනවා Babies Private Limited කියන vendor ID එක select කරන්න ඕනේ. ඊළඟට මේකේ purchase order number එක දීලා තියෙනවා 126. අපි කලින් දැන් මේක 125. ඒ නිසා automatically මේකට අවිල්ලා තියෙනවා 126 කියන එක. අපි අලුතෙන් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට මේක දීලා තියෙනවා order කරන්නේ car 990 කියන item එක තමයි order කරන්නේ. 30ක් order කරනවා. ඒ නිසා අපි quantity කියන එකේ දාගන්නවා car 30ක් දාගන්නවා items ගන්න quantity එකේ. item කියන එකේ දාගන්නවා car 990 කියන එක. ඊට පස්සේ ඒකේ GL account එක වෙන්න ඕනේ. අපි දන්නවා දැන් මේකත් car 990 කියන toy එකන්නේ. නිසා මේකෙත් අනිවාර්යයෙන්ම GL account එක වෙන්න ඕනේ. ඒ දැනටම select වෙලා තියෙන inventory toys කියන එක තමයි. නිසා ඒක අවුලක් නැහැ. ඊට පස්සේ බලන්න ඕනේ price එක කීයද කියලා. දැන් මේ ගානේ අපිට දීලා තියෙනවා default price එක නෙමෙයි. දැන් මේක වෙනස් වෙලා තියෙනවා price එක. unit cost එක 1100යි කියලා දීලා තියෙනවා. ඒ නිසා අපි දාගන්න ඕනේ 1000 වෙනුවට මෙතන වෙනස් කරලා default දාලා තියෙන 1000 ඒක වෙනස් කරලා 1100 කියලා දාගත්තා. හරිද? ඒතර මේකේ order කරලා තියෙන මේ item එක විතරයි. වෙන items order කරලා නැහැ. expected date එක. කියන්නේ අර goods through කියන date එක තියෙන අප්‍රේල් 16. ඒ නිසා අපි කලින් කරා වගේම අර goods through කියන date එකට ගිහිල්ලා අප්‍රේල් 16 බවට ඒ date එක වෙනස් කරගන්න ඕනේ. ඒතර ඒකේ තියෙන්නේ එච්චරයි items තියෙන්නේ. එක item එකයි තිබ්බේ. ඒක දාලා ඉවරයි. ඒ නිසා අපි save කියන එක ඔබනවා. හරි. එතකොට දෙවෙනි එකත් දාලා ඉවරයි. අපි යනවා තුන්වෙනි item එකට. තුන්වෙනි එක තියෙනවා අප්‍රේල් 15 කම්පැනි ඕඩර් කරලා තියෙනවා Cloud Learning Private Limited එකෙන් මෙන්න මේ items ටික. හරිද? දැන් මෙතනදී වෙනසක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. මොකද හේතුව දැන් මෙතනදී inventory වෙන්නේ toys නෙවෙයි අත්‍තරම. මෙතනදී inventory SLEP වෙන්න ඕනේ. අපි බලමු. අපි යනවා අප්‍රේල් 15. අප්‍රේල් 15 date එක දාගන්නවා purchase. අපි තාම ඉන්නේ purchase order window එකේ. තාම purchase orders දාන එක තමයි මේ කරන්නේ. මේ window එකෙන් අපිට දිගටම ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි මේ transaction එකටත් මේ අප්‍රේල් 15 සිද්ධ වෙන මේ order කරන transaction එකටත් ඒ window එකෙම ඉඳගෙන date එකට අපි දානවා අප්‍රේල් 15. date එක අපි select කරනවා අප්‍රේල් 15. ඊළඟට ඒක දීලා තියෙනවා අප්‍රේල් 15 order කරනවා Cloud Learning Private Limited එකෙන් තමයි order කරන්නේ. ඒ නිසා අපි vendor ID විදිහට select කරනවා Cloud Learning Private Limited එක. ඊට පස්සේ
purchase order number එක දීලා තියෙන 127 කියලා. ඒක automatically ඇවිල්ලා තියෙ 127 කියලා. මොකද දැන් මේක ක්‍රමානුකූලව පිළිවෙලට අපි යන්නේ. ඒ නිසා 127 තියෙනවා ආපහු දාන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට දැන් ඔයාලට තියෙන්නේ cloud learning private limited අපි select කරා. ඊළඟට ඒක දීලා තියෙනවා items දෙකක් order කරලා තියෙනවා. items දෙකෙන්ම 20 ගානේ. SLEP English guidebook එකයි software එකයි. items දෙකම 20 ගානේ order කරලා තියෙනවා. අපි දා ගන්නවා පළවෙනියම quantity එක 20යි. SLEP පළවෙනි එක SLEP guidebook එක. ඊට පස්සේ අපි දා ගන්නවා guidebook එකේ price එක දීලා තියෙනවා 2000ක් කියලා. ඒක තියෙන්නේ දැනට 2000 තමයි. නමුත් ඒක වෙනස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් ඔයාලා මෙතන වෙනස් කරන්න දෙයක් තියෙනවා. බලන්න GL account එක තියෙන්නේ. ආ GL account එකේ වල තියෙන inventory toys කියලා. නමුත් දැන් අපි දන්නවා මේ SLEP item එකක් නේ. ඒ නිසා මේක inventory toys තියන්න පුළුවන් කමක් නැහැ. මේක SLEP වල inventory තමයි වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා අපි දා ගන්නවා. ඒ කියන්නේ ඔයාට purchase order එක receive වුණාට පස්සේ වැඩි වෙන්න ඕනේ SLEP inventory. ඒ නිසා ඔයා දා ගන්න ඕනේ inventory SLEP කියන එක. හරිද? නිසා ඒ GL account එක වෙනස් වෙන්න ඕනේ. unit price එක 2000 තමයි වෙනස් වෙන්න ඕනේ නැහැ. ඊළඟට අපි එනවා ඊළඟ item එක 20ක් දා ගන්නවා ඒකේ quantity එක. ඒතර තියෙන SLEP software කියන එක select කරනවා item එකට ගිහිල්ලා software කෙනෙක් select කරා. ඒකෙත් GL account එක මතකතුව inventory SLEP කියලා දා ගන්න ඕනේ. මොකද ඒක order එක receive වුණාට පස්සේ update වෙන්න ඕනේ inventory SLEP toys නෙමෙයි. ඊළඟට ඒකෙත් අපි ගත්තොත් purchase price එක වෙනස් වෙලා නැහැ. default 30000ම තමයි. ඒ නිසා 30000ම හැමෝම තියෙන දෙනවා. හරිද? ඒතර අපි items දෙකම දාගත්තා. ඒකෙත් දාලා තියෙන expected date එක April 22 දාලා තිනවා. ඒ නිසා අපි දාගන්නවා goods through කියන date එකට ගිහිල්ලා April 22. April 22 දාගන්නවා goods through කියන date එකට ගිහිල්ලා. හරිද? ඒතර ඒ තියෙන්නේ ඒ transaction එක. ඒකේ තියෙන ටික එච්චරයි. ඒතර තුන්වෙනි transaction එක ඉවරයි. ඒ නිසා අපි දැන් save කරනවා. හරි. පළවෙනි transaction තුන දාගෙන ඉවරයි. අපි එනවා හතරවෙනි එකට. හතරවෙනි transaction එක කියනවා on 5th of April 2018 the company received following items which were order number 125 from Smart Toys. හරිද? invoice number එක දීලා තියෙනවා. ඒ කියන්නේ මේ තියෙන්නේ මෙහෙමයි. අපි කලින් order කරපු එකක් අපිට ලැබිලා තියෙනවා කියන එක. අපි කලින් order එකක් දාපු එකක් දැන් receive වෙලා තියෙනවා කියන එක. එතන මේක දැන් ඔයා මේ purchase order window එකේ ඉන්නේ close කරන්න. දැන් purchase order නෙමෙයි අපි දැන් receipt එකක් ලියන්න හදන්නේ. එසා ඔයාට යන්න පුළුවන් මේක ලියන්න ක්‍රම දෙකක් තියෙනවා. හරිද? මේක එකක් තමයි මේ vendor and purchases කියන tab එකේ ඉඳගෙනම ඔයා මුලින්ම purchase order එක ඊට පස්සේ තියෙනවා enter bills කියලා. හරිද? එක්ක ඔයාට යන්න පුළුවන් enter bills වල ගිහලා new bill එකකට. එහෙම යන්නත් පුළුවන්. එක විදියක් ඒක. හරිද? මේ purchase order එක දැම්මා. يعني බරු ටික එනවානේ බරු ටික එනවා කියලා කියන්නේ බිලත් එක්ක. يعني invoice එකත් එක්ක බරු ටික එනවා කියන එකනේ. සාමාන්‍යයෙන් ඒ බරු ටික වෙන කෙනානේ invoice එක ගවන්නේ. ඒතර ඒ නිසා එයාගෙන් බරු ටික invoice එක හම්බ වෙනවා. ඒ නිසා enter bill යන්නත් පුළුවන්. එහෙම අවුලකුත් නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඕන නම් inventory and services tab එකට ගිහිල්ලා ඒකෙත් තියෙනවා purchase orders කියලා එකක්. purchase order දැන් දාලා ඉවරයි. receive inventory. inventory and services කියන tab එකේ purchase order එක අපි දාලා ඉවරයි. ඊට පස්සේ receive inventory. එහෙම යන්නත් පුළුවන්. එහෙම ගියත් ඔයා එන්නේ අර window එකටම තමයි. වෙනසක් වෙන්නේ නැහැ. හරිද? ඕනම විදියකට යන්න. එහෙම කිසිම අවුලක් නැහැ. ඔයා කොයි විදියට ගියත් ඔයාට එකම ටික තමයි එන්නේ අනිවාර්යයෙන්ම. ඒ නිසා එක්ක vendor and purchase එකෙන් යන්න නැත්නම් inventory and services එකෙන් ගිහලා එහෙම ආවත් කොහොමත් එකයි. හරිද? හරි. අපි එනවා එතකොට අපි දැන් මම දැන් මෙතනදී යන්නේ vendor and purchase එකෙන් ගිහිල්ලා enter bills කියන එකෙන්. vendor and purchase එකේ enter bills කියන එකෙන් තමයි ගියේ. එකම window එකට තමයි එන්නේ. receive inventory කියන window එකට තමයි එන්නේ. හරි. දැන් මේ transaction එක වෙලා තියෙන අප්‍රේල් 5. නිසා අපි දා ගන්නවා date එකට අප්‍රේල් 5. date එක වෙනස් කරගත්ත අප්‍රේල් 5 කියලා. ඊළඟට තියෙනවා the company received following items which were ordered from Smart Toys. හරි. දැන් ඔයා වෙනස් කරගන්න ඕනේ vendor ID එක Smart Toys විදියට. ඔයා වෙනස් කරගන්නවා vendor ID එක Smart Toys විදියට. හරිද? ඊළඟට invoice number එක තියෙනවා 0001. so දා ගන්නවා invoice number එක 0001 කියලා වෙනස් කරගන්නවා invoice number එක. date එක දාගත්තා, invoice number එක දාගත්තා, vendor select කරගත්තා. හරි. දැන් vendor select කරගත්තට පස්සේ අපි දැන් මේ receive වෙන්නේ කලින් කරපු order එකක්. නැතුව දැන් එකපාරට receive වෙනව නෙවෙයි. order එකකට තමයි ප්‍රතිචාරයක් විදිහට receive වෙන්නේ. ඒ නිසා ඉන්නේ apply to purchase order tab එකේ. යටින් තියෙනවා apply to purchase order කියලා එක tab එකක් තියෙනවා. apply to purchase කියලා තව tab එකක් තියෙනවා. දැන් apply to purchase කියන එක අදාළ වෙන්නේ අපි ඒ වෙලාවේ cash purchase කරද්දී. කියන්නේ සමහර කෙනෙක් ඒ වෙලාවෙන් purchase කරද්දී නැත්නම් ඕක කියන්නේ cash purchase කරනටත් වඩා අතර මේක cash purchase න payments වලට යන්නේ.
කියන්නේ සාමාන්‍යයෙන් එක ඒ වෙලාවේ පර්චේස් කරන අපි ඕඩර් එකක් දාන්න නැතුව ඒ වෙලාවේ ඩිරෙක්ට්ලි ගිහිල්ලා පර්චේස් කරනවා. සල්ලි පස්සේ ගෙවනවා වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඩිරෙක්ට්ලි ගිහිල්ලා පර්චේස් කරනවා. සමහර ලාවට නැත්තම් පර්චේස් කරන වෙලාවෙම අමුදලක් ගෙවනවා වෙන්නත් පුළුවන්. කොහොම හරි ඒ වෙලාවේ පර්චේස් කරන එක. ඕඩර් එකක් නැතුව නැත්තම් ඕඩර් එකක් තිබ්බත් ඕඩර් එක අපිට හොයාගන්න බැරුව පර්චේස් කරන එක දානවා නම් යන්නේ apply to purchases කියන ටැබ් එකට. cash purchase නැක වෙනම එක පස්සේ කියමු. ඒක payments වලට යන්නේ. නමුත් මෙතනදී අනිවාර්යෙන් purchase order එකක් තියෙනවා. කලින් purchase order එකේ reference එකක් තියෙනවා. ඒ නිසා අපි යන්නේ apply to purchase order number කියන ටැබ් එකට. හරිද? එතකොට මේ purchase order එකේ number එක දීලා තියෙනවා මොන purchase order එකද දැන් මේ receive වෙන්නේ කියලා. මේක දාලා තියෙනවා purchase order number 125 තමයි receive වෙන්නේ. so purchase order එක select කරන්න පොඩි පහලට යන්න කෑල්ලක් දාලා තියෙනවා. ඒකෙන් select කරන්න number of purchase order selected කියලා. ඒක 125 කෙනෙක් select කරන්න ඕනේ. ඒ සිලෙක්ට් කරපු ගාම පහළ අප්ඩේට් වෙනවා මොනවද ඔයා ඒ පර්චේස් ඕඩර් එකේ ඕඩර් කරලා තියෙන්නේ මොනවද කියලා අප්ඩේට් වෙනවා. හරි. දැන් මේ ඕඩර් කරපු ටිකෙන් කියනවා the company received following items which are ordered. හරිද? දැන් මේ දාලා තියෙනවා බෙයා 100 කියන item එකෙන් කීයක් රිසීව් වුණාද කියලා. ආවට පේනවා අපි ඕඩර් කරලා තියෙනවා 20ක්. රිසීව් වෙලා තියෙනවා 20ක්. ඒ නිසා දාගන්නවා received කියන එකේ 20ක් දාගන්නවා. හරිද? received කියන එක දාගත්තා 20ක්. unit cost එක 310යි. ඒක වෙනසක් නැහැනේ. කලින් දාපිකම තමයි. ඊට පස්සේ තියෙනවා ඩෝල් 553. ඒ දෙවෙනි අයිටම් එකෙන් 50ක් රිසීව් වෙලා තියෙනවා. අපි ඕඩර් කරේත් 50යි රිසීව් වෙලා තියෙන්නේ 50යි. නිසා රිසීව් වෙච්ච 50 එන්ටර් කරගත්ත රිසීව්ඩ් කෙනෙක්. හරිද? ඊට යුනිට් කොස්ට් එක දීලා තියෙනවා 510ක් කියලා. ඒ නිසා දාගන්න යුනිට් ප්‍රයිස් කියන එකට 510 එකම තමයි තියෙන නිසා වෙනස් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක මෙහෙම තියෙන දෙනවා. ඊට අමතරව තියෙනවා VAT කියලා එකක්. හරිද? ඊට අමතරව තියෙනවා VAT කියලා එකක්. ඒක කොහොමද දාගන්නේ? දැන් මේ VAT කියන එක අපි කලින් ඕඩර් කරපු එකේ තිබ්බ දෙයක් නෙවෙයිනේ. VAT කියන එක කලින් ඕඩර් කරපු එක යටතේ තිබ්බ දෙයක් නෙවෙයිනේ. ඕඩර් කරපු එක යටතේ තිබ්බ දෙයක් නම් තමයි අපි මේ apply to purchase order tab එකට යන්නේ. දැන් මේක VAT කියන එක තිබ්බේ ඕඩර් කරපු තැන නෙවෙයි. සෝ මේක දාන්න apply to purchases tab එකට. ඔය යනවා apply to purchases tab එක. apply to purchase order එක ඉවරයි. apply to purchases කියන tab එකට යනවා. ගිහිල්ලා ඉතින් VAT එක quantity එකක්වත් නැත්නම් VAT එකක item එකක්වත් කියලා එකක් නැහැනේ. සෝ දාගන්න description එකකින් වෙනවා VAT කියලා. හරිද? VAT කියන එකේ quantity එකක්වත් item එකක්වත් නැහැ. ඒ නිසා කෙලින් වෙනවා VAT කියලා description එකේ දානවා. දාලා GL account එක වෙනස් කරගන්න VAT control account එකට. GL account එක තියෙන account එක තියෙන දෙන්න එපා. මොකද VAT එක යනවනේ VAT control account එක. නිසා VAT එකට දාගන්න VAT control account එක select කරගන්න VAT control account. හරිද? මේක unit price එකක් කියලා එකක් නැහැ නේ VAT එකේ. කෙලින්ම දාගන්න amount එක කීයද කියලා. මේක දීලා තියෙනවා VAT එකේ amount එක දීලා තියෙනවා මේ ගානේ 4755ක් විදියට. VAT එකේ amount එක 4755. ඒ නිසා amount එකට දාගන්න 4755. හරිද? VAT එකේ amount එකට 4755 දාගන්න. හරි. ඒතර දැන් මේ apply to purchase order tab එකේ items දෙකක් තියෙනවා. ඒකේ value එක ඔයාලට පේනවා ඒ tab එකේ 31700යි. apply to purchase order tab එකේ value එක 4755යි. දෙකේම එකතුව 36455 කියලා to be paid. හරිද? කොහොම තමයි තියෙන්නේ. දැන් ඔයාලට මේක එන අපි හරියට මේ transaction එක enter කළාද කියලා දැනගන්න පුළුවන්. ඔයාලට යන්න පුළුවන් මේකේ උඩ තියෙනවා මේ tabs වල journal කියලා එකක්. මේ journal කෙනෙක් ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දාපු entry එක හරියට ගිහිල්ලාද කියලා. දැන් purchase order එක දාලා අපිට දැන් items receive වෙච්ච එක උනේ. items receive වුණා නම් inventory වැඩි වෙන්න ඕනේ. බලන්න බෙයා 101 වැඩි වෙලා තියෙනවා. ඩෝල් 553 වැඩි වෙලා තියෙනවා. ඊළඟට VAT එක අපි දැන් සාමාන්‍යයෙන් purchase order එකක් දාලා payment එක කරනවා කියලා කියන්නේ. VAT එකක් ගෙවනවා කියලා කියන්නේ ඒක මොකක්ද අපිට? ගෙවන VAT එක අපි කියන්නේ ලැබිය යුතුයි කියලා. අපිට ලැබුණ VAT එක ගෙවිය යුතුයි කියලා. කියන්නේ අපි විකුණුම් මත VAT එකක් එකතු කරගත්තොත් ඒක අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යවන්න ඕනේ. නමුත් අපි purchases මත VAT එකක් ගෙවුවා නම් ඒකට අපි receive වෙන්න ඕනේ. ඒ නිසා තමයි VAT control account එක debit වෙලා තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණ amount එකම අපි ඒ credit එකට ගෙවන්න ඕනේ, vendor ට ගෙවන්න ඕනේ. නිසා accounts payable credit වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. බැලුවොත් එහෙම purchase journal එක සම්පූර්ණ entries ටික ලස්සනට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ ටික හරිද කියලා නිවැරදිතාවය බලා ගන්න පුළුවන්කම තියෙනවා එකෙන්. හරිද? ඒ නිසා ඒ ටික ඔක්කොම හරි. ඒ නිසා අපි save button එක click කරනවා. හරි. ඒ transaction එක ඉවරයි. ඒ අපි ලිව්වේ 4 වෙනි transaction එක. අපි යනවා 5 වෙනි එකට. අපි යනවා 5 වෙනි transaction එක. 4 වෙනි transaction එක ඉවරයි. අපි යනවා 5. 5 වෙනි එකේ තියෙනවා on 17th of April 2018 the company received following items from Babies Private Limited invoice number 53.90. හරිද? අපි කෙලින්ම එනවා. කෙලින්ම දැන් මෙතන තියෙන receipt එක.
received following items කියලා තියෙන්නේ. ඒ නිසා අපි එන්න ඕනේ receipts tab එකට. අපි දැනට ඉන්නේ receipts tab එකේ නිසා වෙනස් කරන්න දෙයක් නැහැ. receive invoice කියන tab එකේ තමයි ඉන්න ඕනේ. මේක දීලා තියෙනවා අප්‍රේල් 17. නිසා අපි date එක වෙනස් කරගන්නවා අප්‍රේල් 17. මුලින්ම වෙනස් කරගන්නවා date එක. හරිද? ඊට පස්සේ තියෙනවා අප්‍රේල් 17 receive වෙලා තියෙනවා babies private limited එකෙන්. නිසා අපි vendor ID එක වෙනස් කරගන්නවා babies private limited එක. vendor ID එක වෙනස් කරා babies private limited එක. හරිද? ඊළඟට තියෙනවා invoice number 530යි 90. invoice number එක වෙනස් කරගන්නවා 530යි 90 කියලා invoice number එක වෙනස් කරගන්න. date එක දැම්මා, vendor ID එක දැම්මා, invoice number එක වෙනස් කරගත්තා. හරිද? invoice number එකත් වෙනස් කරගත්තා. ඊළඟට තියෙනවා පළවෙනියෙන්ම receive වෙනවා කියලා තියෙනවා. බලන්න හොඳට table එකේ කා 990 එකෙන් receive වෙලා තියෙනවා 25ක්. ඒක relate වෙන්නේ order number 126ට. කියන්නේ order number 126න් කලින් order කරපු එකක් තමයි මේ receive වෙන්නේ. නමුත් දෙවෙනි පෙළිය බලන්න. එහෙනම් බෙයා 101 කියන එක receive වෙනවා 40ක්. නමුත් order number not applicable නැත්නම් not available කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට මේකට කලින් order එකක් නැහැ කියන එක. කියන්නේ මේක හරියට මේ වගේ දෙයක්. අපි කලින් order එකක් දැම්මා කා 990ට මෙන්න මෙච්චරක් ගේන්න කියලා order එකක් දැම්මා. හරිද? ඒ ටික එයා එවනවා. ඒ ගමම්ම අපි ඉතින් කලින් order එකක් දැම්මේ නැහැ. නමුත් එයාගෙන් ඉල්ලනවා තව දේවල් ටිකක්. කියන්නේ තව items ටිකක් ඉල්ලනවා. බෙයා 100 කෙනුත් ඒ වගේ ටිකක් ඉල්ලනවා. නමුත් order එකක් දාලා නැහැ. දැන් තමයි කෙලිම purchase කරන්නේ අපි. අන්න ඒක තමයි මේ ලියන්නේ. cash නෙමෙයි හරිද? මේ credit තමයි purchase කරන්නේ. නමුත් පස්සේ තමයි සල්ලි ගෙවන්නේ. නමුත් දැනට කරන්නේ මේක order කරනවා. මේක මේක purchase කරනවා. මේකට ලැබෙනවා අපිට මේ items ටික. නමුත් අපි මේකට කලින් order එකක් දාලා නැහැ. ඒක තමයි මේ කියන්නේ. මුලින්ම කරන්න ඕනේ මේ order එකක් දාලා තියෙන item එක තියෙනනේ. order number 126. අන්න ඒක apply to purchase order tab එකෙන්. apply to purchase order tab එකෙන් select කරන 126. order number 126 select කරා. හරිද? ඊට පස්සේ බලන්න order number 126 තියෙන කා 990 කියන item එක. ඒ item එකෙන් ඔයාට පෙන්නනවා දැන් ඒක update කරාට පස්සේ 30ක් remaining කියලා. කියන්නේ 30ක් අපි කලින් order කරලා තියෙනවා කියන එක. ලැබිලා තියෙන කීයද? 25යි ලැබිලා තියෙන්නේ. ඒසවා දාගන්නවා received 25යි කියලා. received items ගන්න 25යි කියලා දාගන්නවා. හරිද? ඊළඟට තියෙනවා unit cost 1100යි. ඒක වෙනස් වෙලා නැහැනේ. කලින් ගානම තමයි. මේක හැමෝම තියෙනවා. හරි. එතන මේ order number 126 කියන එක අපි ලිව්වා. ඊළඟට තියෙනවා order එකක් නැතුව දැන් purchase කරපු එකක්. ඒ නිසා ඒක ලියන්න බෑ මේ apply to purchase order tab එකේ. ඒක ලියන්න ඕනේ apply to purchases tab එකේ. ඒ නිසා අපි එනවා apply to purchases tab එක. apply to purchase tab එකට ඇවිල්ලා දැන් purchase කරන එක. order එකක් නැතුව දැන් purchase කරන item එක. item එක තමයි quantity එක 40යි බෙයා 101. අපි දාගන්නවා quantity එකේ 40යි item එක බෙයා 101 කියන එක දාගන්නවා. හරිද? ඊළඟට GL account එක අවුලක් නැහැ. බෙයා 101 කියන්නේ toys item එකක්. inventory toys තමයි. මේක තියෙනවා unit price එක දීලා තියෙනවා 310යි කියලා. 310 තමයි දැනටත් තියෙන්නේ. ඒක 310 අවුලක් නැහැ කිහිම තියන්න පුළුවන්. 310 තමයි unit price එක වෙන්නේ. හරිද? order number එකක් available නැහැ අපි දන්නවා ඒක. ඒකට ඒක හරි. amount එක දැම්මා. ඊළඟට තියෙන VAT එක. අපි දන්නවා VAT amount එක කියන්නේ කොහොමද කලින් order එකේ තිබ්බ දෙයක් නෙවෙයිනේ. ඒ කියන්නේ කොහොමද මේ apply to purchase tab එක. කියන්නේ අපි දැන් මේ ඉන්න tab එක තමයි ඒක යන්නේ apply to purchase tab එකට. නිසා අපි එනවා ඒක ඊළඟ රූලට VAT එකේ quantity එකක් නැහැ. VAT එකේ item එකක් නැහැ. description එකට දා ගන්නවා VAT කියලා. ඊට පස්සේ account එකට select කරගන්න VAT account එක. account එකට select කරගන්න VAT control account එක. account එක අනිවාර්යෙන් VAT control account එක වෙන්න ඕනේ. unit price එකක් නෑ ඒකේ. VAT වල තියෙන total price එකක්නේ. නිසා අපි දා ගන්නවා total price එක. total price එක දීලා තියෙනවා VAT වල 5985යි. VAT වල සම්පූර්ණ ගාණ 5985යි. VAT වලට දාගත්තා 5985 කියන ඉලක්කම දාගත්තා. ඒතර අපි දැන් ඕඩර් කරපු එක දාගත්තා apply to purchase order tab එකට. ඕඩර් එකක් නැතුව දැන් කෙලින්ම purchase කරන එක apply to purchase එකට දාගත්තා. VAT එකක් දාගත්තා apply to purchase එකට. හරි. ඒතර ඒ ටික ඔක්කොම දාගෙන ඉවරයි. අපි ඒක save දෙනවා. හරිද? හරි. ඒතර ඒක save කරලා ඉවරයි. ඒතර අපි කතා කරේ පළවෙනි numbers 5. පස්සේ 5 වෙනකන් අපි දාගෙන ඉවර කරා. ඊළඟට අපි එනවා 6 වෙනි transaction එකට. අපි ඊළඟට එනවා 6 වෙනි transaction එකට. බලන්න එක තියෙනවා on 17th of April it was decided to close the remaining balance of the order number 126 which was issued to Babies Private Limited. Babies Private Limited එකට
ඕඩර් කරපු එක item ඒ කියන්නේ ඕඩර් කරපු purchase order එකෙන් remaining balance 126න් remaining balance එක දැන් බලන්න අර 126 කියන්නේ purchase order එකේ කලින් අපි දානකොට අපි දැක්කා ඕඩර් කරලා තිබ්බ items 30ක්. නමුත් කලින් receive වෙලා තිබ්බ items කීයද? receive වෙලා තිබ්බ items 25ක් විතරයි. කියන්නේ 5ක් receive වෙලා නැහැ. අපි තීරණය කළා තියෙනවා මේ purchase order එකේ remaining balance එක close කරන්න. කියන්නේ මේ purchase order එක සම්පූර්ණයෙන්ම close කරන්න අපි තීරණය කළා තියෙනවා. අපි කරන්නේ මෙහෙම. අපි කරන්නේ අපි දැනට ඉන්නවා purchase or receive inventory tab එක close කරන්නකෝ. හරිද? ඊට පස්සේ එන්න purchase orders කියන එකට. purchase order when and purchase tab එකේ මම ඉන්නේ. purchase orders කියන එකෙන් view and edit purchase orders. view and edit purchase orders. නැත්නම් වට new purchase order කියලා ගිහිල්ලා list එකට යන්නත් පුළුවන් ඕන එකක්. කොහොම හරි purchase order list එක තමයි ගන්න ඕනේ. හරිද? purchase orders list එකේ දැන් මම මේ ඉන්නේ. ඒ orders තුනක් පෙන්වනවා 125, 126 සහ 127 කියලා orders තුනක් කරලා තියෙනවා. දැන් අපිට මේ close කරන්න කියලා මේ කියන්නේ order number 126. ඒ නිසා අපි කරන්නේ අපි යනවා 126. purchase order number 126ට අපි යනවා. හරිද? purchase order number 126ට ගියා. දැන් මේක බලන්න පාට දැන් පහලින් පේනවා quantity 30ක් අපි order කරලා තියෙනවා. receive වෙලා තියෙනවා දැනට 25ක්. يعني 5ක් දැනට receive වෙලා නැහැ. මේක තවදුරටත් අපි කොහොම තියලා තිබ්බොත් මේක දිගටම يعني මේ close වෙන්නේ නැහැ. automatically close වෙන්නේ නැහැ. මොකද සම්පූර්ණ ගාන අපිට හම්බෙලා නැති හින්දා සකෝ දිගටම හොම තියේ. ඒ නිසා ඔයා කල යුත්තේ මේකයි. දැන් මේක තියෙනවා මේක close කරන්න කියලා. remaining balance එක අපි වහලා දානවා. remaining balance අපිට ලැබෙන්නේ නැහැ අත්‍තරම remaining balance එක. සවා මේක තියෙනවා උඩ close purchase order කියලා icon එකක් තියෙනවා. يعني tick එකක් දාන තැනක් තියෙනවා. close PO කියලා tick එකක් දාන තැනක් තියෙනවා. සවා කරන්නේ ඔයා click කරන්න ඕනේ. ඒක tick එක දාන්න close purchase order කියන එක. හරිද? මේ purchase order එක close කියලා tick එක දාන්න. එතකොට මේක close වෙලා යනවා. හරිද? මේ purchase order එක එතකොට close වෙනවා. ඒක තමයි කරන්න තියෙන්නේ. අපිට කියන්නේ මේකේ මේ purchase order එකේ remaining balance එක close කරන්න කියලා මේ babies private limited එක issue කරපු එක. ඒ නිසා අපි close purchase orders කියන එක ටික් කරනවා. හරිද? click කරලා save කරන්න. click කරලා save කරන්න. හරිද? ඊට පස්සේ බලන්න දැන් ඔයාගේ මේක update වෙයි. ඒ කියන්නේ ඔයාගේ purchase order list එක update වෙලා තියෙයි. දැන් බලන්න කලින් වැටලා තිබ්බා. දැන් අපි 125 කියන purchase order එක සම්පූර්ණයෙන් අපිට receive වුණා. ඒ නිසා ඒක ඉවරයි. ඒ නිසා ඒක open කියන එක ටික් එකක් වෙලා නැහැ. ක්ලිම close වෙලා ඉවරයි automatically. නමුත් purchase order number 126 කියන එක කලින් ඔයා මේ list එකට බලනකොට කලින් මේ 126 කියන එක ටික් එකක් වැටලා තිබ්බේ. හරියක් වැටලා තිබ්බේ. මේ list එකේ purchase orders list එකේ 126 කලින් open කියන එකට ටික් එකක් වැටලා තිබ්බේ. දැන් නමුත් අපි මේක මේ විදිහට close purchase order කියලා දාගත්ත ගමන් වෙච්ච දේ තමයි මේ close purchase order කියලා දාගත්ත ගමන් වෙච්ච දේ තමයි මේක ටික් එක අයින් වුණා. open කියන එකේ තිබ්බ ටික් එක අයින් වුණා. හරිද? close purchase order කෙනෙක් click කරලා save කරාට පස්සේ ඔයාට ඕන දෙක වැටෙන්නේ නැත්නම් refresh කරන්න පුළුවන් ওই purchase order list එක. refresh කරාට පස්සේ 126 කලින් open කියන ටික එක නැතුණා. ඒ කියන්නේ close වෙලා තියෙන දැනට. හරිද? ඒතර ඒක ඒ transaction එකත් හරි. ඒතර අපි කතා කරේ පළවෙනි transaction 6.